ක්‍රිස්තියානි ජීවිතය ගැන හොයලා බලන වෙලාවේදී එහෙම නැත්නම් ක්‍රිස්තු ධර්මය කවුරු හරි කෙනෙකුට ඉදිරිපත් කරපු වෙලාවේදී මේ මොකක්ද කියලා මයිනියෙක් හොයලා බලන වෙලාවේදී මේ අයගේ ජීවිත මොනවද, ක්‍රිස්තුස් වහන්සේ කවුද, මේ තියෙන ධර්මයේ පසුබිමේ තියෙන දේවල් මොනවද, මේ ඇත්ත මේ ධර්මයේ තියෙන්නේ මොනවද කියලා හොයලා බලනකොට කෙනෙක්ගේ හිතට විශේෂයෙන් එන්න පුළුවන්, මූලික වශයෙන් එන්න පුළුවන් ප්‍රශ්න තුනක් විදිහට අපිට මෙතනදී දකින්න පුළුවන් වෙනවා. ප්‍රශ්න තුනක් ආකාරයෙන් මූලික වශයෙන් අපිට දකින්න පුළුවන් වෙනවා. කෙනෙක් කිතුණු ඇදහිල්ල දිහාව බලලා ඒක විග්‍රහ කරන විදිහ. එකක් එක්කෙනා කියන්න පුළුවන් මේ ක්‍රිස්තියානි ධර්මය කියන්නේ ක්‍රිස්තුණු ජීවිත හරි නීරස, බෝරින් කියලා කියන්නේ. හරිම නීරස, කිසිම උද්‍යෝගයක් නැති, කිසිම මේ උනන්දුවක් ඇති කරන්නේ නැති, ප්‍රබෝධයක් ඇති කරන්නේ නැති ජීවිත ක්‍රමයක් කියලා කෙනෙක් නිගමනයකට එළවෙන්න පුළුවන්. එහෙම නැත්නම් තව කොටසක් නිගමනයට එළවෙන්න පුළුවන් මේක බොරුවක්. ඕක වෙන්න බෑ. ඕක අසත්‍යයක්, untrue. ඔය කියන්නේ බොරු ඔක්කොම. මේ මිනිස්සු මහා මුසාවාද වගේ මහා පච වගේක් කියනවා. ඔය කොහෙවත් ලෝකේ නැති බොරු වගේක් කියනවා. එහෙම නැත්නම් තුන්වෙනි කාණ්ඩයක් නිගමනයට එළඹෙන්න පුළුවන්. ඔය කියන ධර්මය ඕක හොඳයි. ධර්මයක් හැටියට හොඳයි. හැබැයි අපේ ජීවිතේට උචිත වෙන්නේ නැහැ ඒ තරම්. ඒක ඒ තරම් අපිට අදාළ වෙන්නේ නැහැ. ප්‍රායෝගික වෙන්නේ නැහැ කියලා තව කෙනෙක් ක්‍රිස්තු ධර්මයේ දිහාව බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ ගිහිල්ලා කෙනෙකුට සුභාරංචිය කියලා කියන වෙලාවේදී යේසුස් වහන්සේව පෙන්වලා දෙන වෙලාවේදී යේසුස් වහන්සේ ගැන කියන වෙලාවේදී පුද්ගලයෙක් එහෙම නැත්නම් සමාජයේ මෙන්න මේ තුන් ආකාරයෙන් මේකට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඔබගේ ඇදහිල්ලට ක්‍රිස්තු ධර්මයේ කෙරෙහි මෙන්න මේ තුන් විදිහට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. නිරසයි කියාවි, අසත්‍යයි කියාවි, එහෙම නැත්නම් මේක උචිත නැති දෙයක් කියලා කියාවි. ඉස්සර එක කාලෙකදී මම පුංචි කාලේ එක සහෝදරයෙක් හිටියා. අද ඒ සහෝදරයා දුර ප්‍රදේශයක සේවය කරන පාලකවරයෙක්. මෙයා අපේ බාප්පගේ යාළුවෙක්. මෙයා එනවා අපේ ඒ කාලේ ගෙදර හදන කාලේ වැඩට උදව් වෙන්න මේ තරුණ මිනිස්සෙක්. එයා ඇවිල්ලා අපිට උදව් වෙනවා. ඉතින් මේ මිනිස්සයාගේ ජීවිතේ ක්‍රමය හරි වෙනස්. ඒත් කිරිපු අනිත් යාළුවෝ කිතුණු නොවන යාළුවෝ වැඩ කරන වෙලාවේදී තේ බිව්වම සිගරට් බොනවා. ඒ සාමාන්‍ය විදිහට වචන කියාගෙන, කුණුහරුප කියාගෙන වචන සැරට පාවිච්චි කරනවා. හැබැයි මෙයාගේ චරිතය බලපු ගමන් වෙනස් හැබැයි. ඒ මොනවා වුණත් එයා හොඳ කෙනෙක් කියලා අපි දැක වුණාට මම මුකුත් දන්නේත් නැති කෙනෙක්. මම හරි පුංචි ඒ වුණාට මගේ කටකාරකමට හරියට පාච්චල් කෙරුවා මෙයාට. යේසුස් වහන්සේ නිසා. ඉතින් කිතුණෙක් වුණාම එයාගේ ඇදහිල්ල ගැන කතා කරනවා නම් අපිට ප්‍රශ්න නගන්න හේතු තියෙනවනේ. මොකද මේ මනුස්සයා මේ තරම් මේ නොසලී ඉන්නවා දේවල් මැද්දේදී. මේ තරම් නිහතමානීව ඉන්නවා. ඒකට ප්‍රශ්න කරන්න ඕන කාරණයක්. අපිට හිතා ගන්න බෑ මෙයා ඇයි මේ වගේ ජරා කතා කියන්නේ නැතුව ඉන්නේ. ප්‍රශ්න කරන්න ඕන. එතකොට එයාගේ ඇදහිල්ල ගැන කියන්න ඕන. එයා ඇදහිල්ල පිටුපස්සෙන් තියෙන ශක්තිය ගැන එයා කියන්න ඕන. එතකොට අපි ඒකට පාර ගහනවා. ක්‍රිස්තුස් වහන්සේට පාර ගන්නවා. මම බට්ටෙක් වගේ ඒ කාලේදී මම කියපු දේවල් මම අද ලැජ්ජ වෙනවා. හැබැයි ඒ වුණාට මම දන්නේ නැහැ මේක සත්‍යතාවය මම දන්නේ නැහැ. මෙයාගේ ජීවිතයේ තියෙන රසය මම දන්නේ නැහැ. මම ඒක ගැන හිතන්න පෙළඹිලා නැහැ. පෙළඹෙන්න ඌමනාවක් නැහැ. එකපාරට මගේ ප්‍රතිරූපය මගේ මොකක් හරි හේතුවක් නිසා මම සිටින තත්ත්වේ වහගත්තා. වහගෙන මම එයාට ප්‍රතිචාර දැක්ුවේ මේ විදිහටයි. අන්න ඒ වගේ සමහරලාවට බැලුවොත් ගොඩක් දෙනෙක් විශේෂයෙන් මුළු සමාජයෙන් බැලුවොත් එහෙම මේ පසුපස තියෙන කාරණාව මේකේ සත්‍යතාවය මොකක්ද කියලා දන්නේ නැහැ. දන්නේ නැති නිසා තමයි නොයිකුත් විදිය දේවල් දැන් අපි කලින් කිව්වා වගේ එක්ක නිරසයි කියන්නේ. එහෙම නැත්නම් ඒක අසත්‍යයි කියලා කියන්නේ. එහෙම නැත්නම් මේක අපිට වැඩක් නැති දෙයක් කියලා කියන්නේ. ඇත්තටම නොදන්නාකම නිසා. උන්වහන්සේ කවුද? යේසුස් වහන්සේ කියන්නේ කවුද? යේසුස් වහන්සේ කළේ මොනවද? උන්වහන්සේගේ ජීවිතේ කතාව මොනවද තියෙන්නේ කියලා කොහොමද ගෙවුනේ ජීවිතේ? ඇයි යේසුස් වහන්සේ ආවේ? ඇයි මලේ? සාමාන්‍ය සමහරව අහන ප්‍රශ්න මේවා. මේ වගේ දේවල් ගැන නොදන්නාකම නිසා තමයි බොහෝ දෙනෙක් මේ වගේ ප්‍රතිචාර දක්වන්නේ. ඇත්තටම ක්‍රිස්තු ධර්මයේ නීරසයක් නෙවෙයි, වදයක් නෙවෙයි, බරක් නෙවෙයි. අර එක තැනකදී මම කියමනක් අහලා තිනවා කොයිතරම් ක්‍රිස්තුස් වහන්සේව පිළිගැනීම නිසා ඔබට ගෙවන්න තියෙන මිලේ කොයිතරම් බරක් වුණත් පෞකාරයක් හැටියට ඔබට ගෙවන්න තිබුණු ඒ මිලේ තරම් මේක බරක් නම් නෙවෙයි. දේවචනේ කියනවනේ මතේ සුභාරංචි කියනවා වේසව දිවිගෙවනාය මා වෙතෙන්ට හැබැයි මගේ වියගහ බරයි කියලා කියනවා. ඒ වුණත් අපි දන්නවා පාපේ වියගහ, පාපේ බැම්මට අහු වෙලා හිටපු ඒ බැම්ම තරම් නම් මේක බර නැහැ කියලා. ඉතින් ඒ නිසා අපිට හොඳින්ම තේරුම් ගන්න පුළුවන් හොඳටම දන්න දෙයක් තමයි ක්‍රිස්තුස් වහන්සේ සමග ගත කරන ජීවිතේ හරිම උද්‍යෝගිමත් දෙයක්. ඒක නිරස දෙයක් කියලා
ඒක බොරුවක් කියලා හරි ඒක අපිට උචිත නෑ කියලා හරි අපි කාටවත් කියන්න බෑ ඇත්ත දැනගත්තට පස්සේ. ඉතින් මේ පළවෙනි පාඩමේදී ආරම්භය පාඩමේ පළවෙනි අධ්‍යයනයේ අපි බලන්න යනවා ක්‍රිස්තියානි ජීවිතයේ නීරස එහෙම නැත්නම් අතාත්වික ලෝකෙට බලපෑමක් ඇති කරන්න බැරි වැදගත්කමක් නැති දෙයක්ද කියලා තමයි මේ පාඩමේදී මේ ආචාර්ය නිකී ගම්බල් පෙන්වන්න උත්සාහ කරන්නේ. ඉතින් අපි ඒක තමයි අද දවසේදී බලන්න යන්නේ. යොහාන් 14 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ යේසුස් වහන්සේ කිව්වා මම මාර්ගයයි සත්‍යයයි ජීවනයයි කියලා. ඉතින් ඒ බව පිළිගන්නවා නම් ඒ කියන්නේ යේසුස් වහන්සේ විශ්වාස කිරීමේදී අපි ඒ බව පිළිගන්නවා. ඒක බව පිළිගැන්වීමේදී ඒ බව ඇදහිීමේදී අත්‍යවශ්‍ය වෙන වැදගත්ම දේ තමයි ඒට අනුකූල ප්‍රතිචාරයක් දක්වන එක. උන්වහන්සේ මාර්ගය නම් මම ඊට උචිත විදිය ප්‍රතිචාරයක් මම ඒකට දක්වන්න ඕන. උන්වහන්සේ සත්‍යය කියලා මම පිළිගන්නවා නම් ඒ සත්‍යයට උචිත විදිය ප්‍රතිචාරයක් මම දක්වන්න ඕන. උන්වහන්සේ ජීවනය කියලා මම විශ්වාස කරනවා නම් ඒකට අදාළ විදිය ප්‍රතිචාරයක් මම දක්වන්න ඕන. පළවෙනි කාරණය මාර්ගය හැටියට ගත්තොත් යේසුස් වහන්සේ නැති වුණු ලෝකයට, ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියෙන්, පියන් වහන්සේගේ ඇස් ඉදිරියෙන් නැති වෙලා ගිය, වැටිලා ගිය ලෝකයට උන්වහන්සේ මාර්ගය බවට පත් වුණා. මේක තමයි විශේෂම වැදගත්ම කාරණාව අනිත් ආගමක් එක්ක සංසන්දනය කිරීමට උත්සාහ කිරීමේදී. වෙන ආගම් එක්ක ක්‍රිස්තු ධර්මය සංසන්දනය කරන්න බෑ, අමාරුයි. නමුත් සංසන්දනය කිරීම උත්සාහ කිරීමේදී වැදගත්ම දේ තමයි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධය ඇති කරන මාර්ගය බවට පත්වීම. මාර්ගය මමයි කියලා යේසුස් වහන්සේ කියපු දේ ඊටාම විශේෂ වැදගත්ම කාරණාවක් බවට පත් වෙලා තිනවා ලෝක ඉතිහාසයේ පුරාම, මුළු ලෝකයේ පුරාම. මිනිසාව මවලා තියෙන්නේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධයක් ඇතුව ජීවත් වෙන්නයි. මෙන්න මේක තමයි මේ ඔක්කොටම පසුබිමෙන් තියෙන කාරණාව. අපිව මවලා තියෙන්නේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධය ඇතුව සිටින්න. මේ සම්බන්ධය කියන தത്വයට මිනිසා එනතෙක් නොඑක් දේවල් කරනවා. එක දේවල් කරනවා ඒ හිස්කම, ඒ අඩුපාඩුව පුරව ගන්න, ඒ සම්බන්ධතාවය ඇති කර ගන්න. මොනවා කළත් එතෙන්ට එනකන් වැඩක් නැහැ. සැබෑ සම්බන්ධතාවයට, පියන් වහන්සේත් එක්ක සැබෑ සම්බන්ධතාවයට පුද්ගලෙක් එනකල් වෙන මොනවා කළත් වැඩක් වෙන්නේ නැහැ. එයා තෘප්තියට පැමිණෙන්නේ නැහැ. දර්ශන තුලින් හොයන්න පුළුවන්, ආගම් තුලින් හොයන්න පුළුවන්. සමහර විට කිතුණුවෙක්ම වෙන්න පුළුවන්. එයා ආගමානුකූල විදියට ක්‍රිස්තු ධර්මය මනවින් පවත්වලා, ව්‍යවස්ථාව මනවින් පවත්වලා ජීවිතය ගත කරන්න උත්සාහ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක තුලින්වත් ඒ තෘප්තියට ඒ පුද්ගලයා පමුණුවන්නේ නැහැ. දෙවි පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය නැත්නම් මිනිසෙක් ඉවරයි. තේරුණානේ? ඒකයි මෙතනදී කියන්නේ. එයා එතකොට අන්‍ය භක්තියෙක් වෙන්න පුළුවන්, ක්‍රිස්තු භක්තියෙක් වෙන්න පුළුවන්. පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය නැත්නම්, දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය නැත්නම්, එයාගේ අර හදවතේ ඒ නියම තෘප්තිමත් භාවයට එයා පැමිණෙන්නේ නැහැ. කවදාවත් එයා සන්තෝෂයටපත් වෙන්නේ නැහැ. සමහර මිනිස්සු හැම තැනදීම අසහනෙන් ජීවත් වෙන්න ඒකයි හේතුව. ඒ නියම අන්‍යෝන්‍ය සම්බන්ධතාවයට ඇතුළු වෙන කුළුපග සම්බන්ධතාවය නැති මනුස්සයා භක්තිකයෙක් වුණත් අභක්තිකයෙක් වුණත් එයා තෘප්තියටපත් වෙන්නේ නැහැ. චාල්ස් කුමාරයා ලෝකේ ලොකු ධනවතෙක්, ඕනම දෙයක් තියෙන කෙනෙක්. එයා කියපු කතාවක් තියෙනවා. එයා කිව්වා ජීවත් වීමට අගයක් අරුතක් දෙන මොකද්ද දෙයක් අඩුයි කියන කනස්සල්ල ස්වභාවිකම අපේ අධ්‍යාත්මය ඇතුලේ තියෙනවා කියලා. ජීවිතයට ජීවත් වීමට අගය දෙන, තේරුම දෙන දෙයක් අඩුයි කියන හැඟීම හැමතිස්සෙම කනස්සල්ලක් වගේ. ඒක නිකන් මහා දුකක්, මොනවා කළත් වැඩක් නැහැ කියලා. ඒ වගේ කෙනෙක්ගේ අධ්‍යාත්මය ඇතුලේ තියෙනවලු. මේක කියන්නේ අනිත් සැප සම්පත් ඔක්කොම තියෙන කෙනෙක්. ඉතින් ඒ නිසා අපිට කියන්න බෑ ඔය කියන පුද්ගලයාට අරක අඩුයි, මේක අඩුයි, මේක තිබුණා නම් හරියවි කියලා. ඒ මුකුත් හිතන්න බෑ. මොකද ඒ පුද්ගලයාට හැම දෙයක්ම තිබුණ කෙනෙක්. ඒ වගේම තව ලෝකේ ප්‍රසිද්ධ අයගේ කියමන් මේ පාඩමට ඇතුල් කරලා තියෙනවා. ඒක හරි ලස්සනයි. සමහර අය හරි ලස්සන කියමන් කියලා තියෙනවා. අපිත් ඔයගොල්ලොත් එක තැන් තැන් වල ලස්සන කියමන් කියලා ඇති. ඒ වුණාට මේ පුද්ගලයා මේවා ලියපු නිසා ඒවා වාර්තා වෙලා අද අපි පරිහරණය කරනවා. ඒකයි වෙනස. ප්‍රසිද්ධ වාර්තාකාරයෙක් හිටියා, ක්‍රිස්තියානි නොවන කෙනෙක්, බර්නාඩ් ලෙවින් කියලා. මේ එංගලන්තේ පසුබිමෙන් කතා කරන්නේ. එයා බර්නාඩ් ලෙවින් කියලා එංගලන්තේ එයා පුවත්පත් එහෙම නැත්නම් ඒක ලිපි ලියන වාර්තාකරුවෙක්. මේ පසුගිය මේ මෑත යුගයේ වර්තමාන යුගයේ ප්‍රසිද්ධ කෙනෙක්. ජීවිතය කියන්නේ තේරුම හොය ඉන්න වෙලාවක් නැති ප්‍රහේලිකාවක් කියලා කිව්වලු. ජීවත් වීමේ අර්ථය මොකද්ද කියලා හොය ඉන්න වෙලාවක් නැහැ. මොකද ඔයායක හොයාගන්නකොට වයස ගිහිල්ලා ඉවරයි. බොහොම ටික කාලෙයි
ජීවිතේ අපිට ජීවත් වෙන්න තියෙන්නේ බොහොම ටික කාලයයි. ඉතින් එයා කියනවා සිහිනයක් ලුහු බැඳගෙන ගිහිල්ලා සත්‍යය මට මග ඇරුණාද කියලා. ඒ කියන්නේ ජීවත් වෙනකොට එයා නොඑක් දේවල් කර කර ඉන්නවා. ඒ කර කර එක දේවල් කර කර එක දේවල් වලින් තෘප්තිමත් වෙන්න උත්සාහ කරනවා. එතකොට මේක සිහිනයක් වගේ. මම මේක ලුහු බැඳගෙන ගිහිල්ලා මගේ ජීවිතේ අන්තිමට වයසට ගිහිල්ලා මම මැරිලා යනවා. ජීවත් වීමේ ඇයි මම ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නෙට උත්තරේ හම්බෙලා නැතුව. මේ බොහොම දාර්ශනික විදිහට ලෝකය ගැන කල්පනා කරන මිනිස්සු මේ ප්‍රශ්නේ ගැන කල්පනා කරලා තියෙනවා. බොහොම තැන්වලදී ඉතිහාසයේ ප්‍රසිද්ධ මිනිස්සු මේ ප්‍රශ්නේ ගැන කතා කරලා නොයෙකුත් මතාන්තර ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඒ අයට බොහෝ අයට සත්‍ය පිළිතුරු හොයාගන්න බැරි වෙලා ගිහිල්ලා තියෙනවා. ඇයි ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නෙට අර්ථය හොයාගන්න බැරිලා තියෙනවා. මම දැන් ඕගොල්ලන්ගෙන් අහුවොත් එimhe ඇයි ඕගොල්ලෝ ජීවත් වෙන්නේ කියලා. අද මේ වර්ෂයේ මේ දවසේ ඔබේ ජීවිතයේ පෘථුවියේ ලංකාව කියන රටේ මේ ප්‍රදේශයේ පැවැත්මට හේතුවක් තියනවාද කියලා කවදා හරි ඔබ හිතලා තියෙනවද? කිසි කෙනෙක් ඔයගොල්ලෝ හිතලා තියෙනවද ඒ බව? ඒක අද මම ඇහුවත් ඒක මම උත්තරයක් ඉල්ලන්නේ නැහැ. ඒක මම ඇහුවත් කල්පනා කරන්න තරම් තත්යකට අපිපත් වෙනවා. ඉතින් මේ බර්නඩ් ලෙවින් තවදුරටත් කියනවා මැරෙන්න කලින් මට හැකි වෙයිද ජීවත් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට පිළිතුරු හොයාගන්න. තාම නම් පිළිතුරු දන්නේ නැහැ. කොහොම වුණත් මගේ අනාගතයේ දවස් පසුගියාවට වැඩිය කොටයි කියලා නම් මම දන්නවා. සොයා ගැනීම ප්‍රමාද වෙන්න අනතුර බරපතල වෙනවා. ඒ කියන්නේ මට තියෙන කාලේ ඉවර වෙනවනේ. මං ඉපදුනේ ඇයි කියන එකට හේතුව හොයාගන්න ඕනේ ඇයි? ඇත්තටම ඉපදීම අහම්බෙන් සිදු වුණු බව, ඉබේටම සිදු වුණු බව විශ්වාස කරන්න තරම් සාධක නැහැ. එහෙමනම් ජීවත් වෙන්න අරුතයක් තියෙන්න ඕන. ජීවිතේට තේරුමක් තියෙන්න ඕන කියන නිගමනයට මේ දාර්ශනිකයා එළඹුණා. මේ වාර්තාකරුවා එළඹෙලා එයාගේ පොතක මෙහෙම ලියනවා. සමහර අය ජීවත් වෙනවා මොනතරම් ද්‍රව්‍යමය දේවල් තිබුණත් පිරීලා. ද්‍රව්‍යමය සම්පත්, සැප සම්පත්, වස්තු නොයෙකුත් දේවල් පිරීලා. ඒ වුණත් ඇතුලේ හිලක් තියෙනවා. ඒ හිල පුරවන්න බෑ. ඒ තියෙන සැප සම්පත් කිසිම දෙයකින් ඒ අඩුපාඩුව පුරවන්න බෑ. මොනතරම් කෑම දැම්මත් ඒක පුරවන්න බෑ. මොනතරම් ගෙවල් දොරවල් දාගත්තත්, වතු පිටි ඉඩකඩම් කීයක් ගත්තත්, වාහන කීයක් ගත්තත් ඒ අඩුපාඩුව පුරවන්න බෑ. සැප සම්පත් කොච්චර තිබුණත්, ව්‍යාපාර කීයක් තිබුණත් ඒ අඩුව පුරවන්න බෑ. තවත් සමහර අය ජීවත් වෙන්නම් වාලේ ඔහේ ජීවත් වෙවි. ඇයි ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නෙට හේතුවක් හොයනවා. ජීවත් වෙන්න තරම් හේතුවක් හොය ජීවිතේ පුරා රස්ති අඩු ගන්නවා. ඒ වගේ කෙනෙක් රුසියාවේ ප්‍රසිද්ධ ගත්කතුවරයෙක් හිටියා ලියෝ ටෝල්ස්ටෝයි කියලා. සමහර අය අහලා ඇති. ලියෝ ටෝල්ස්ටෝයි ප්‍රසිද්ධ මිනිස්සෙක්. අපිත් මේ වගේ තමයි ඈ. ලියෝ ටෝල්ස්ටෝයි සහ අපි අතර වෙනසක් නැහැ. හැබැයි ලියෝ ටෝල්ස්ටෝයි පොත් ලියපු නිසා ඒවා අද අපි කියවලා බලනවා. ඉතින් ඒක නිසා කනගාටුයි ඕගොල්ලන්ගේ හඬ මෙතනදී ඉදිරිපත් කරන්නේ නැතුව ලියෝ ටෝල්ස්ටෝයිගේ අදහස විතරක් අපි ඉදිරිපත් කරනවා. ටෝල්ස්ටෝයි රුසියාවේ ශ්‍රේෂ්ඨ කතුවරයා. එයා ලිව්වා ඔයගොල්ලෝ හරිද යුද්ධය සහ සාමය අනාකරණේ නා ඔය සමහරට පොඩි කාලේ අහලා ඇති ඔය පොත්. ඒ මැද්දේ ආයක පොතක් ලිව්වලු. කන්ෆෙෂන් කියලා. ආත්ම කතනයක්. පසුතැවිලා ජීවිතය ගැන කියන පාපෝච්චාරණයක්. ආත්ම කතනයක්. ආත්ම කතනයක්. ඒ පොත ඔහුගේම ජීවිත කතාව. සත්‍ය එහෙම නැත්නම් ජීවත් වෙන්න එකට හේතුව ජීවිතයේ අර්ථය හොයාගෙන එයා ගමන් කරපු, එයා ගත කරපු ජීවිතයේ දිහාව එයා එක්තරා යුගයකදී ආපහු හැරිලා බලලා එයාම ලියපු එයාගේ කතාව. ඒක තමයි ආත්ම කතනය. ඉතින් මේ කතාව පොතක් හැටියට ප්‍රසිද්ධ වෙලා තියෙන නිසා ඒ පොත කියවුවම ඔහුගේ චාරිකාව දකින්න පුළුවන් වෙනවා. පුංචි කාලේ ඉඳලා ක්‍රිස්තියානිකම එපා කරලා හැබැයි ඉගෙනගෙන ක්‍රිස්තියානිකම එපා කරලා විශ්වවිද්‍යාලේ උපාධිධාරයෙක් හැටියට මේ මිනිසයා සමාජයට එළියට ඇවිල්ලා ජීවිතේට අර්ථයක් හොයන්න පටන් ගත්තලු. මෙයා කියනවා බේබද්දෙක්, සල්ලාලෙක්, රස්තියාදුකාරයෙක්, සූදු අන්තුවෙක් හැටියට මෙයා ජීවත් වෙන එකට තේරුමක් හොයන්න පටන් ගත්තා. දැන් මම ඉස්සෙල්ලා කිව්වේ එක කොටසක් ඉන්නවා ඇයි ජීවත් වෙන්නේ කියන එක හොය ජීවත් වෙන්න හේතුවක් හොය රස්තියාදු වෙනවා. ඉබාගාත යනවා. මේ ඒ වගේ ජීවිතේට අර්ථය හොයාගන්න උත්සාහ කරපු කෙනෙක්. ඊට පස්සේ ඔහුගේ ලිවීමේ හැකියාව නිසා ලිව්වා ඒවා ලෝකේ පුරාම පළ වෙන්න ගත්තා, ප්‍රචලිත වෙන්න පටන් ගත්තා. ਉਹ ධනවතෙක් වුණා. ධනවතෙක් වෙලා මේ මිනිස්සයා ගොඩක් මුදල් හම්බ කරලා හරි ප්‍රසිද්ධ කෙනෙක් වෙලා සමාජයේ නැත්නම් ලෝකේ පිළිගත්ත අදටත් අපි කතා කරන වැදගත් නමකින් හෙබි පුද්ගලෙක් බවට පත් වුණා. ඔහු කියන ඔහුගේ කතාවේ ඔහු ඒ තෘප්තිමත් උනේ නැහැලු. මුළු ලෝකේ මේ තරම් අනන්‍යතාවය බලපෑමක් ඇති විදිහට ලොකු නමක් හදාගත්ත පුද්ගලයා
එයාත් කියනවා ඔහුගේ කතාවේ කියනවා ඔහු ඊත් තෘප්තිමත් වුණේ නැහැලු. ඊළඟට ඔහු කියනවා ඔහු පවුලක් වෙලා දරුවන් එක්ක නිවසකට වෙලා පවුල් කියන්නේ තැම්පත් වෙලා කියලා. එහෙම වෙන්නේ නැති සමහර විට. එහෙම වෙලා පැත්තකට වෙලා ඊට පස්සේ ජීවිතේ තෘප්තිමත් භාවයක් හොයන්න බැලුවලු. එයා කියනවා ඒකෙනුත් ඔහු හොයන තෘප්තිය හම්බුනේ නැහැලු. ඊට පස්සේ දැන් ඔහු හිටියේ ඒ කාලේ රුසියාවේ ධනවත් ඉහළ පෙළන්තියේ. ඉතින් මෙයා ධනවතෙක් නෑ. ඒ වගේ පෙළන්තියේ හිටියේ. මෙයා හොයපු කිසිම තැනක මේ හොයන සමාදානය ලැබුණේ නැහැලු. හැබැයි ඔහුට හම්බුණා ඒ සමාදානය. ඒ සමාදානයේ ඔහු හොයන ප්‍රශ්නෙට පිළිතුර හම්බුණා. ජීවත් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙට පිළිතුර උට හම්බුණා. ඒක හම්බුනේ ඒ සමාජයෙන් නෙමෙයි. ඒක හම්බුනේ රුසියාවේ ඈත පිටිසර ගම්බද ගොවි ජනතාවක් මැද්දේ ඔහුගේ ප්‍රශ්නෙට පිළිතුරු තිබුණා. බැලුවාම මේ අය ක්‍රිස්තු භක්තිකයන්. ඔහුගේ කතාවේ කියනවා. නගරේ ඉහළ පෙළන්තියේ ධනවත් සමාජයේ තුල හෙව්වා ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බුන්නේ නැහැ. නමුත් මට ඒ පිළිතුර හම්බුණා කියලා ඔහු කියනවා. ඒ දුගී පෙළන්තියක පිටිසර ගම්මානයක ජීවත් වෙන මිනිස්සුගේ ජීවිත තුලින් ඔවුන්ගේ මැද්දේ මේ ප්‍රශ්නෙට පිළිතුරු හම්බුණා කියලා ඔහු කියනවා. අන්තිමට ටෝල්ස්ටෝයි වටහා ගත්තලු යේසුස් වහන්සේ තුලින් විතරයි ජීවිතේ අර්ථය හොයාගන්න පුළුවන් කියලා. ඔහු කියනවා යේසුස් වහන්සේ තුලින් විතරයි ජීවිතේට තේරුම හොයාගන්න පුළුවන්. හැමතැනම හෙව්ව ඔහුට හම්බුන්නේ නැහැ. ක්‍රිස්තු භක්තිකයන් තුල විතරයි තිබුණේ. ඔහු නිගමනය කරා. ඔහු විශ්වාස කරන්න පටන් ගත්තා අන්තිමට යේසුස් වහන්සේ තුලින් පමණයි ජීවිතේට විසඳුමක් ලැබෙන්නේ. මං කවුද? මම යන්නේ කොහෙටද? ඇයි මම ජීවත් වෙන්නේ කියන ප්‍රශ්න වලට පිළිතුරු හොයනවා නම් ඒවට පිළිතුරු හම් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් පමණයි. ඒ සත්‍ය අවසානයේදී ඔහු හොයාගත්තා. මේ වගේ දෙයක් සාමාන්‍ය ඕනම කෙනෙක් තුල සිද්ධ වෙන්න පුළුවන්. ඒ 1800 ගණන් වල කතාවක් ඒක. මේක සඳහන් වෙනවා තව මේ මෑතකදී කතාවකුත්. මෑත ප්‍රසිද්ධ මිනිසෙකුත් මේට සමානම කියමනක් කියලා තියෙනවා. ක්වීන් කියලා ගායක කණ්ඩායමක්. ෆ්‍රෙඩි මර්කරි මේ ළඟදී 1991 දී කොහෙද මේ මිනිස්සයා මලා ලෙඩෙක් හැටියට. එයා එක ප්‍රශ්නයක් අහනවා ජීවත් වීමේ අර්ථය දන්න කෙනෙක් ඉන්නවද කියලා. මේ සින්දුවක තියෙන වාක්‍යයක්. සමහර අය තමුන්ගේ හදවත ලියනකොට ජීවත් වීමේ අර්ථය දන්න කෙනෙක් ඉන්නවද? ඔහුගේ සින්දුවක කියනවා. ඔහුත් ඔහුගේ කතාවක් කියන තැනකදී ඉන්ටර්විව් එකදී හරි කොහේ හරි තැනකදී ඔහුත් කියනවා සාර්ථකත්වය මාව ඉහළම තැනට ගෙනාවා. ඉහළම තැනට ගෙනල්ලා පොහොසත්කම ඉහළම තැනට මාව හින්දෙව්වා. ඒත් දිගටම පවතින සම්බන්ධතාවයක් කවදාවත් මගේ ජීවිතේ තිබුණේ නැහැ කියලා මේ ගායකයා ප්‍රසිද්ධ ගායකයෙක් කියන මුළු ලෝකේ පුරාම ප්‍රසිද්ධ මෑත යුගයේ පහුගිය යුගයේ හිටපු ඉතාම මෑතක හිටපු ගායකයෙක්. පවතින සම්බන්ධතාවයක් එයාට කවදාවත් නඩත්තු කරගන්න හම්බෙලා නැහැ කියලා එයා කියනවා. ඉතින් ඒ ලැබුණු ප්‍රසිද්ධයයි සාර්ථකත්වයයි නිසාම මේ සම්බන්ධතාවය මගහැරුණා කියලා ඔහු කියනවා. ඒක ඇත්ත. අපි ඔක්කොමලට අවශ්‍යලා තියෙන සම්බන්ධතාවයක්. මිනිස්සට මුළු මිනිස් සංහතියටම අවශ්‍යලා තියෙන ඇත්තම සම්බන්ධතාවයක්. අපි මේ කතා කරන කාරණා පසුපස තියෙන හරය ඒකයි සම්බන්ධතාවයක්. මිනිස් සම්බන්ධතාවය නෙවෙයි. මෞංකාර දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය. මම කලින් කිව්වා වගේ මේ සම්බන්ධතාවය නැත්තම් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය නැත්තම් ඒ හිස්කම පිරෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි මේ දිව්‍යමේ හරය මේ ජීවිතේ. යේසුස් වහන්සේ කිව්වා මාර්ගය මමයි කියලා. දෙවිපියාණන් වහන්සේ වෙතට අපිව සම්බන්ධ කරන එකම මාර්ගය ක්‍රිස්තුස් වහන්සේ පමණයි කියන එක යේසුස් වහන්සේම ඉදිරිපත් කෙරුවා. මේක එක කතාවක් තියෙනවා රූපවාහිනියක් ගැන. මටත් මතකයි කතාවක්. මට මගේ අත්දැකීමක් මම කියන්න. ඉස්සර රූපවාහිනිය ආපු කාලේ අපි පුංචි කොයි අවුරුදුද කියලා මට මතක නැහැ. ඒ කාලේ අපේ ගෙවල් වල ඉඳලා ටිකක් මෑත තැනක කිට්ටු තැනක ගෙදරක ටීවී එකක් තියෙනවා. ඒක නිකන් පොඩි කඩයක් වගේ මාරි කේටරින් හරි මොනවා හරි කරන කඩයක්. ඉතින් මේගොල්ලන්ගේ කවුන්ටරයෙන් එළියට ටීවී එකක් හරවලා තියෙනවා. එක channel එකයි තිබුණේ. මොකක්ද තිබුණේ? ITN ඒ කාලේ. ආපු ගමන් තිබුණේ ITN. ඉතින් අපි හැමදාම හැන්දෑවට මල්ලිමායි පුංචි අපි හැන්දෑවට දුවනවා. අම්මා යන්න දෙනවා. ඉතින් අපි අම්මලාට කියලා යනවා ගිහිලා ටීවී පෙන්නන ඒවා පුළුවන් තරම් මං හිතන්නේ 8:00මාර 9ද කොහෙද එනකොට ඒ කාලේ ඉවරයි. 6ට විතර පටන් අරන් ඒ වෙලාව වෙනකොට ඉවරයි. ඉතින් අපි ඕක දිහා බලන් ඉඳලා පෙන්නන ඕන දෙයක් මසුරන්. ඕන පෙන්නන දෙයක් මසුරන් තමයි අපි ඕක ඉඳලා බලන් ඉඳලා එනවා. ඒකේ තියෙන ගුණාත්මකකම් මුකුත් දන්නේ හරි ලස්සනයි. පාට පින්තූර එනවා. හොඳ ලස්සනට එනවා. පස්සේ මෑත කාලෙකදී දැන් ඕක වැඩි දියුණුවානේ සංවර්ධක වර්ධනය වුණා. ඒ අංශ සංවර්ධනය වෙලා ඒවම වෙලා වෙන channels ඇවිල්ලා අපි එක කාලෙකදී තමයි දැනගත්තේ මේ රූපවාහිනියට ඇන්ටෙනා එකක් කියලා එකක් තියෙනවා කියලා.
ඇන්ටනා එක දැම්මහම පින්තූර පැහැදිලි වෙනවා කියලා. අර පුංචි කාලේ බලපු පින්තූර පැහැදිලි නෑ. තිත් එක්ක වැල්ලා තියෙන්නේ. හැබැයි ඒ කාලේ මොනවා පෙන්නුවත් ඒක මසුරන් අපි බැලුවා. හරිද? දැන් තමයි ඇන්ටනා එක දැම්මම පැහැදිලි වෙනවා කියලා දන්නවා. ඉතින් අපි පැහැදිලිකම පස්සෙන් යනවා. ඉතින් ඒක නිසා දැන් කවදාවත් අපි ඇන්ටනා එක ගලවලා ටීවී බලන්නේ නැහැනේ. ඌමනාවෙන් ඇන්ටනා එක නැතුව අපැහැදිලි පින්තූර බලන්නේ නැහැ. අන්න ඒ වගේ ඇන්ටනා එක නැති ටීවී එකක් වගේ තමයිලු යේසුස් වහන්සේත් එක්ක සම්බන්ධතාවය නැති එහෙම නැත්නම් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය නැති කෙනාගේ ජීවිතය. මේ නිකිගම්බල් කියන්නේ ඇන්ටනා එකක් නැති ටීවී එකක් වගේලු. ඒ කියන්නේ හරියට පෙනිය යුතු විදිහට දේවල් බලන්න බෑ යාට. ඇන්ටනා එක නැති වුනහම රූපයක් හැටින් නෙවෙයි පේන්නේ. ඔහේ මොකක්ද එකක් පේනවා. ඔයා දන්නේ නැත්නම් මේක තමයි පින්තූර කියලා හිතලා ඔයා ඒක බලාවි. මම පුංචි කාලේ බැලුවා වගේ. තිත් පිටින් අපි හිතුවා මේ ලස්සන රූප. හිටපු ගමන් black and white වෙලා යනවා. හිටපු ගමන් පාටවල් එනවා. අපි දන්නේ නැහැනේ. අපිට ඕක මොනවා වුණත් හොඳයි. අපි ඒක හොඳට බලමු. හැබැයි දැන් කවදාවත් අපි ඒ තත්ත්වයට ආපහු යන්නේ නැහැ. පැහැදිලිව පින්තූර දැක්කට පස්සේ ඇන්ටනා එකෙන් අර රූපවල නියම ප්‍රමිතිය ඇති කරලා දෙනවා. ඒ වගේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය නිසා ජීවිතයේ දිහාව නිවැරදි දෘෂ්ටියක් ඇති කරලා දෙනවා. කවදාවත් නිවැරදි දැක්මක් දැක්කට පස්සේ ජීවිතයේ දිහාව අපි කවදාවත් ඇන්ටනා එක ගල්ලා දාලා ආපහු බලන්නේ නැහැ. ආපහු කවදාවත් අපැහැදිලි විදිහට බලන්නේ නැහැ. ජීවිතේ නොදකපු දේවල් මේ කෝණයෙන් බලන වෙලාවේදී ක්‍රිස්තුස් වහන්සේ කියන දර්ශනපතය තුලින් බලන වෙලාවේදී නිවැරදිව පෙනෙන්න පටන් ගන්නවා. මෙන්න මේකයි යේසුස් වහන්සේ කිව්වේ මම මාර්ගය කියලා. පියන් වහන්සේ වෙතට මාර්ගය. ඒ වෙතින් බලපු වෙලාවේදී මම නිවැරදි කෝණයකින් ජීවිතය මගේ වටාපිටාව ජීවත් වෙන්නේ ඇයි? මම කවුද? ඔබ කවුද? දෙකම වටිනව නේද? යේසුස් වහන්සේ කිව්වා තමන්ට මෙන්න අසල්වැසියට ප්‍රේම කරන්න. මේ ගොඩාක් දේවල් වල එකට සම්බන්ධකමක් තියෙනවා. මිනිස් ජීවිතේ පැවැත්මේ එකට එක බැඳුණු ගතියක් තියෙනවා. අපිට තනියම ජීවත් වෙන්න බෑනේ නේ. තනියම කඩයක් දාගෙන මට ජීවත් වෙන්න බෑනේ. ඔයගොල්ලෝ ඇවිල්ලා බඩු ගත්තේ නැත්නම් මට බඩු ටික විකුණලා ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. මිනිස්සු එකිනෙකා අතර බැඳීමකින් යුතුව යම්කිසි ඉන්ටරැක්ෂන් එකක් අන්තර් සම්බන්ධතාවයක් ඇතිව ජීවත් වෙන පිණිසම අවල තියෙන බව අපිට දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ නිවැරදි දෘෂ්ටිය ගෙනල්ලා දෙනවා. ඒ ගෙනල්ලා දෙන මාර්ගය යේසුස් වහන්සේ බව උන්වහන්සේ ලෝකෙට කියලා දුන්නා. ඊළඟ කරුණ උන්වහන්සේ වියවුල් වෙලා තියෙන ලෝකෙට සත්‍ය කියන්නේ මොකක්ද කියලා පෙන්වලා දුන්නා. කෙනෙක් කියාවේ අරක සත්‍ය. තව කෙනෙක්ට පේන විදිහට කියාවේ නෑ මේක තමයි සත්‍ය. නමුත් සැබෑ සත්‍ය කියන්නේ මොකක්ද කියලා යේසුස් වහන්සේ පෙන්වලා දුන්නා. සත්‍ය මොකක්ද කියලා. නැත්තම් කෙනෙක් කියාවේ සමහර අය කියනවානේ අවංකව කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. බොහෝ දෙනෙක් අවංකව ගොඩක් දේවල් කරනවා. හැබැයි ඒවෙන් ගොඩක් අහිතකර බලපෑම් ඇති කරනවා. අවංකව මේ පොතේ කියනවා හිට්ලරුත් අවංකවම වැඩ කරපු කෙනෙක් කියලා. හිට්ලර් එයාට අවංකවම හිතපු දෙයක් නිසා එයා ගත්තු ක්‍රියාමාර්ග වගේක් නිසා එක්තරා සමාජ කණ්ඩායමකට විනාශයක් ගෙනල්ලා දුන්නා. හැබැයි එයා අවංකව රැවටිලා හිටියා. නමුත් සැබෑ සත්‍ය කියන්නේ මොකක්ද කියලා එතන තිබුණේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ ලෝකයකට මෙන්න මේ වගේ සමාජයකට සැබෑව මොකක්ද කියලා සත්‍ය කුමක්ද කියලා යේසුස් වහන්සේ ගෙනල්ලා ඉදිරිපත් කෙරුවා. මේක තමයි සත්‍ය කියන්නේ කියලා. එතකොට ඒ ප්‍රමිතියට අනුකූලව මිනිහට තීරණ ගන්න පුළුවන්. නැත්තම් කෙනෙක් මෙහෙම කියාවි මේක සත්‍ය. තව කෙනෙක් කියාවි නෑ ඕක නෙමෙයි මේක සත්‍ය කියලා. එතකොට සත්‍ය මොකක්ද කියන ප්‍රශ්නේ. තවත් අය කියනවා ක්‍රිස්තු ධර්මය ඕගොල්ලන්ට හොඳයි. ඒ වුණාට ඕගොල්ලන්ට සුදුසු වුණාට මට සුදුසු නෑ කියලා. ඒක තර්ක කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. කෙනෙකුට සුදුසු නම් කෙනෙකුට සත්‍යයි නම් ඒක කෙනෙකුට ඇත්තයි නම් කෙනෙකුට බලපානවා නම් ඔයාට බලපානවා නම් මටත් බලපානවා. ඔයා මෙතනින් බිමට පැන්නොත් මොකද වෙන්නේ? මම මොකද්ද වෙන්නේ මෙතනින් බිමට පැන්නොත්? දෙන්නටම එකම විදිහට ලෝක න්‍යායක් බලපානවා. උඩ පැන්නොත් බිම වැටෙනවා කියන එක මට පිළිගන්න බෑ. මේ ඒක ඔයාට විතරයි සිද්ධ වෙන්නේ මට සිද්ධ වෙන්නේ නෑ කියලා. ඒ වගේ තමයි ක්‍රිස්තුස් වහන්සේ ගෙනල්ලා පෙන්නපු උන්වහන්සේගේ ප්‍රමිතිය පවා එක්කෙනෙකුට විතරක් පිළිගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් එහෙමනම් හොයලා බලන්න වෙනවා. දැන් මේ කියන්නේ ඇත්තක්ද? යේසුස් වහන්සේ සත්‍යය මමයි කියන එක ඇත්තක්ද? ඒක සනාථ කරන්න කරුණු තියෙන්න ඕන. නිකන් කෙනෙක් ඇවිල්ලා කිව්වට හරියන්නේ නැහැ නේ. ඒක ඉදිරිපත් කරනකොට ඒකට ඉදිරිපත් කිරීම තහවුරු කරන සාක්ෂි තියෙන්න ඕන. මේ අධ්‍යයනයේ ඉදිරි කාලෙදී ගොඩාක් ඒ වගේ සාක්ෂි ක්‍රිස්තු වහන්සේගේ සත්‍යයේ සාක්ෂි ගොඩක් දේවල් ඉදිරිපත් වෙනවා. ක්‍රිස්තු ධර්මයේ වැදගත්ම සම්දිස්ථානය යේසුස් වහන්සේගේ නැවත නැගිටීම කියලා කියන්න පුළුවන්. ඒ වගේ
ඒ වගේ වැදගත් දේවල් පවා සනාථ කරන සාක්ෂි ඉතිහාසයේ පුරා බහුලව තියෙනවා. ඒ බව ඉදිරි පාඩම් වල දකින්න පුළුවන් වෙනවා. කෙනෙක් කියලා තියෙනවා යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැවත නැගිටි බවට දෙවියන් වහන්සේම අපිට ඉදිරිපත් කරලා තියෙන සාක්ෂි තරම් මේ ලෝකේ වෙන කිසිම සිද්ධියක් ගැන බහුල වශයෙන් සාක්ෂි නැහැලු. නැවත නැගිටීම ඒ තරම් සාක්ෂි තියෙනවලු. ලෝකේ වෙන කිසිම සිද්ධියක් ඔප්පු කරන්න ඒ තරම් කරුණු නැහැලු. නමුත් නැවත නැගිටීමට ඒ තරම් සාක්ෂි සහගත ඔප්පු කරලා තියෙනවා. ඊළඟ කාරණාව තුන්වෙනි එක අන්ධකාර ලෝකයට ජීවනය. දෝෂාරෝපණයට ලක් වෙලා බය වෙලා පාපයට කියලා කැප වෙලා එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියෙන් විනාශයට කියලා පැත්තකට දාලා තිබිච්ච ලෝකෙට යේසුස් වහන්සේ තුල ජීවනය කියන බලාපොරොත්තුව පැමිණිය. වෙන කොහෙන්වත් නෙමෙයි කාවේ. පියන් වහන්සේගේ ඇස් ඉදිරියේ සමාව කියන එක මිනිසන් අතට ආවේ ක්‍රිස්තුස් වහන්සේ තුලින්. වෙන කිසිම පැත්තකින් ඒ සමාව ලබන්න තරම් වටිනාකමක් සමාජයට තිබුණේ නැහැ. මිනිසුන්ට ඒ තරම් තත්ත්වයක් තිබුණේ නැහැ. දෙවියන් වහන්සේගේ ස්වરૂපය ඇතුව මවවා වුණාට පාපයට වැටීම නිසා නිකන් උපතින්ම මේ පව් කරන්න පුළුවන් වගේ ගතියක්. හරි නිකන් මුරුදයක් වගේ. හොඳට කරලා පුරුදු දෙයක් වගේ අයහපත කිරීමේ හැකියාව මිනිහා ඇතුලේ තිබුණා. යහපත කරන්න පුරුදු කරන්න හරි අමාරුයි. ඒක හරි අමාරුවෙන් පුරුදු කරන්න උවමනාවක් තියෙනවා. නමුත් අයහපත නිකන් ඉබේටම වගේ කරන්න පුළුවන් කමක් තිබුණා. පුංචි දරුවෙක් දිහා බැලුවම කෙනෙක් පුංචි ළමෙක් කොහොමද නපුරු දිහා හැසිරෙන්නේ? එහෙම නැත්නම් කෙනෙක් වැරද්දකට පෙළඹෙන්නේ කොහොමද? හරිම ලේසියෙන්. ඒ වගේ දේවල් දිහා බැලුවාම අපි දකිනවා දෙවියන් වහන්සේගේ ස්වરૂපයේ සමානත්වය ඇතුව මවන ලද මේ මැවිල්ල කොයිතරම් නරක වෙලා තිබුණාද කියලා. ඉතින් එහෙමනම් දෙවියන් වහන්සේගේ නැත්නම් පියාණන් වහන්සේගේ ඇස් ඉදිරියේ කොයිතරම් පැත්තකට දාලා එපා කරනු ලබව තිබිච්ච දෙයක්ද මිනිස් ජීවිතය. ඒ මිනිස් ජීවිතයට ජීවත් වෙන්න ජීවනය කියන එකට සුදුසුකම් තිබුණේ නැහැ. ජීවනය අපිට පැමිණුණා ක්‍රිස්තුස් වහන්සේ තුලින්. එක ලේඛකයෙක් කියලා තියනවලු යහපත සහ අයහපත මෙන්න මේකයි කියලා වෙන් කරන රේඛාව ලෝකේ අතන මෙතන කියලා අපිට බැලුවොත් හොයාගන්න බෑ කියලා. ඒක තියෙන්නේ මිනිහාගේ හදවත ඇතුළේලු. යහපත සහ අයහපත මෙතන මෙන්න මේකයි කියලා වෙන් කරන රේඛාව මේ ලෝකේ වෙන කොහෙවත් තැනක හොයාගන්න හම්බෙන්නේ නැහැලු. අපිම හොඳයි කියලා හිතන ගොඩක් දෙනෙක් ලෝකේ ඉන්නවා. අපි සත්‍ය, අපි ජීවත් වෙන විදිය හොඳයි, අපි සැබෑව කරන්නේ, අපි යහපත කරන්නේ, අපි හොඳ වැඩ කරන්නේ කියලා අපිම ප්‍රමිතියක් ගොඩනගාගෙන මම කතා කරන දේවල් ඔයගොල්ලෝ තේරෙනවා සමහර දේවල්. සමහර දේවල් නම් වශයෙන් කිව්වේ නැති වුණාට සමහර දේවල් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති. ඒ ගොඩක් ඒ විදිහට හිතන අය අපාතර ඉන්නවා. ඒ වුණාට යේසුස් වහන්සේගේ ජීවිතයට සමාන්තරව තියලා බැලුවොත් විතරයි දකින්න පුළුවන් වෙන්නේ අපේ ජීවිතේ කළුද සුදුද කියලා. තේරෙනවද? ගොඩක් අපි හොඳයි, ඔය කරන දේ හොඳයි කියලා උගන්වන ඉගැන්වීම් වෙන්න පුළුවන්. ඒ ගොඩක් දේවල් යේසුස් වහන්සේගේ ජීවිත රටාවට සමාන්තරව තියලා බැලුවොත් තේරෙවි හොඳයිද කියලා. මගේ ලස්සන වෙනුවට මොනවද දකින්න පුළුවන්? යක්කු නේ, ලස්සන නම වුණාට ක්‍රියාවල් යක්කු. යේසුස් වහන්සේගේ ජීවිතයත් එක්ක තියලා බැලුවොත් අපිට දකින්න පුළුවන් වෙයි කෙනෙකුගේ ජීවිතේ මොන තරම් දේවල් තියෙනවද කියලා. සල්ලාලකම, නම ලලිත්, ලස්සනලු, ලාලිත්ය ලස්සනලු. ඒ වුණාට යේසුස් වහන්සේත් එක්ක තියලා බැලුවම මොනවද තියෙන්නේ? හොර මැරකම්, ඊර්ෂ්‍යාව වෙන්න පුළුවන්. මගේ නම කැරලිකාරකම, මගේ නම පාපය. යේසුස් වහන්සේත් එක්ක තියලා බැලුවොත් එහෙම නැත්තම් අපිට කියා ගන්න පුළුවන් අපේ අතින් ගොඩක් හොඳ දේවල් සිද්ධ වෙන අපි හරි හොඳයි කියලා. හරියට සත්තු අතර ගියා වගේ. යේසුස් වහන්සේත් එක්ක තියලා බැලුවොත් එහෙම අපි අපේ ජීවිත තියලා බැලුවොත් සත්තු අත්ත වගේ. ඒක ඇතුලේ ගොඩාක් සත්තු හොයා ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි හැමෝටම සමාවක් ඕන. අවසාන නිගමනයට එන්න පුළුවන් අපි මේ හැමෝටම සමාවක් ඕන. ඒ සමාව පියාණන් වහන්සේගේ ඇස් ඉදිරියේ සමාවක් ඕන. උන්වහන්සේ විතර පැමිණෙන මාර්ගයක් ඕන. ඔන්න මාර්ගයක් තියෙනවා. ඒක සත්‍යයක් වෙන්න ඕන. ඔන්න සත්‍යයක් තියෙනවා. ජීවත් වෙන්න ජීවනයේ ලැබෙන්න ඕන. ඔන්න ජීවනයේ ලැබිලා තියෙනවා. දැන් හැමෝටම මේ සමාව ලැබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් විතරයි. දිව්‍ය සමාව ක්‍රිස්තියානි ජීවිතේ ලැබූ ප්‍රතිබල ඉතාම බලවත් අත්දැකීමක්.
කුරුසිපත් වෙච්ච යේසුස් වහන්සේ අපේ පාප ඉවත් කරපු බව ඉස්සරහා දෙන පාඩමකදී අපි දකින්න පුළුවන් වෙනවා. එක කතාවක් මේ පාඩමේ තියෙනවා මම කියන්නම්. 1941 මේ යුද්ධ කාලේදී ජර්මනියේ එක කඳවුරක සිද්ධ වෙච්ච කතාවක්. යුද්ධ කාලේ 1941. ඒ තියෙන විදිහට ලියා ගන්නව නම් ඒ විදිහටම ලියා ගන්න එක ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය කැලේ නීතියක් තිබුණලු මේ කඳවුරේ. මේ පොත්වල තියෙන නීති නෙමෙයි. හිරකාරයෙක් පැනලා ගියාම 10 දෙනෙක් විනාශ කරනවා. ඔන්න එක දවසක් එක හිරකාරයෙක් පැනලා ගිහිල්ලා. දැන් සයිරන් එක ගැහුවා. ඊළඟට පහුවෙන්දට මොකද වෙන්නේ? පහුවෙන්දට අනිවාර්යෙන් අනිත් අය දන්නවා 10 දෙනෙකුට 10 දෙනෙක් කලං ගන්න ගිහිල්ලා මොන හරි කරලා එක්ක වෙඩි තියලා එක්ක බොහොම අමානුෂික විදිහට මරනවලු. මේ කතාවේ කියනවා බොහොම අමානුෂික විදිහට මරනවලු. ඉතින් මේ 10 දෙනාව පික් කරලා ගන්නකොට එක මිනිස්සෙකුට අඬ ගහපුවාම එයා කෑ ගහලු අනේ මට සමාව දෙන්න. අනේ මට ගෙදර පවුලක් ඉන්නවා, මට ළමයි ඉන්නවා, පුංචි ළමයි ඉන්නවා. මට ෆැමිලි එකක් තියෙනවා, මට පවුලක් තියෙනවා කියලා මෙයා විලාප දෙනකොට එක පුද්ගලයෙක් ඉදිරිපත් වෙලා කිව්වලු එයා වෙනුවට මාව ගන්න කියලා. මේ ෆාදර් මැක්සිමිලියන් කොල්බි කියලා කෙනෙක්. ෆාදර් කෙනෙක් එයා ඉදිරිපත් වෙලා කිව්වලු මෙයා වෙනුවට මේ පුද්ගලයාට මාව ගන්න කියලා. ඉතින් එයාව ගණන් ගත්තලු අර ජෙනරාල් හරි කවුරු හරි මේජර් හිටපු කෙනා කිව්වලු එනං රයිට් ගන්න පාදව. මේ වතාවේ අර වගේ එකපාරට මරලා දැම්මේ නැතුව කාමරයකට දැම්මලු දාලා ඔහේ නිකන් බඩගින්නේ ඔහේ තියලා වද දීලා නිකන් මහා දුෂ්කර තැනකට දාලා නිකන් තියලා මැරෙන්න හැරියලු. වෙන වතාවල් වගේ වැළපීම් මේවා වෙනුවට මේ වතාවෙත් ඒ කට්ටිය මැරුණා. ඒ 10 දෙනා මැරුණා. හැබැයි ඒ අතර සින්දු කියනවා, ගීතිකා කියනවා ඇහුණා, යාඥා කරනවා ඇහුණා. මේ දවස් සුමාන දෙකක් විතර ගත වුණා කියලා කියනවා. ඒ කාලය ඇතුළත මේ අය කලින් කට්ටියට වැඩිය වෙනස් විදිහකට කොහොම හරි මැරුණා. අන්තිමට එළියට මේ කට්ටිය දවස් ගානකට පස්සේ එළියට අරගෙන බලනකොට ෆාදර් මැක්සිමිලියනුයි තවත් කීප දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවලු. පස්සේ මේ අය ඒ අයවත් විනාශ කරලා දැම්මලු. ඒගොල්ලන්ගේ කාලය වෙන කාලෙදී කොහොම හරි ඒගොල්ලෝ ඒ අය විනාශ කරලා දැම්මලු. දාලා ඉවරලා දැන් ඔක්කොම දේවල් සිද්ධ වෙලා ඉවර වෙලා එක දවසකදී මේ සිද්ධිය සමරනවා. මේ සිද්ධිය සමරනවා 1982 දී මේ ෆාදර්ගේ මරණයට නිසි ගෞරව ලැබිලා මේ වෙච්ච සිද්ධිය නිසා. නිසි ගෞරව ඇතුව ඒක මොන හරි බෝම දාන්න හරි මොන හරි කෙරලා තියෙනවා. ඒ නිසි ගෞරව දක්වන දවසේදී ෆ්‍රැන්සිස් කියලා අර හිරකාරයා, බේරිච්ච හිරකාරයා තමුන්ගේ පවුලත් එක්ක ලස්සනට ඇඳගෙන ඇවිල්ලා මේ උත්සවයේ සැමරීම උත්සවයට සම්බන්ධ වුණාලු. මේ ඇත්ත කතාවක් කියන්නේ. මේ කතාව ක්ලියාගෙන එනකොට මේක එකතු කරපු ඇත්ත කතාවක්. අර එක මිනිස්සෙක්ගේ ජීවිතේ පූජා කරලා ඒ මිනිසා ඉදිරිපත් වෙලා එයාගේ ජීවිතේ පූජා කරපු නිසා හිරකාරයක් ඔන්න මෙන්න මැරෙන්න කියලා හිටපු ඒ හිරකාරයා එළියට ඇවිල්ලා එයා අර සමරන දවසේදී යාගේ පවුලේ අයත් එක්ක එයාට එකට ඉන්න පුළුවන්කම ලැබුණා. යේසුස් වහන්සේගේ මරණය අන්න ඒ වගේ දෙයක්. යේසුස් වහන්සේගේ මරණය ඉදිරිපත් වීම, මරණයට ඉදිරිපත් වීම අන්න ඒ වගේ දෙයක්. අර කෑ ගහපු මිනිහාගේ විලාපය අහලා ඒ පාදේ ඉදිරිපත් වෙලා ඒ වෙනුවට ජීවිතය දුන්නා වගේ ඒ වගේ දෙයක් යේසුස් වහන්සේගේ මරණය. හැබැයි ඊට වැඩිය ප්‍රබල විසඳුමක්. මුළු මිනිස් සංහතියටමනේ. එක පුද්ගලයෙක් වෙනුවෙන් විතරක් නෙවෙයිනේ මුළු මිනිස් සංහතියටම හැමෝටම ගෙනාවු පිළිතුරක් වුණා ඒක. ඉතින් අපේ වැරද්ද ඉවත් වුණාම අලුත් ජීවිතයක් තියෙනවා අපිට. වරදට සමාව ලැබුණාට පස්සේ අර හිරකරුවගේ ඔහු සමාජයට නිදහස් වෙලා ගියා දවසකදී ඔහුට අලුතෙන් ජීවිතය ලැබුණා. අන්න ඒ වගේ අලුත් ජීවිතයක් ලැබෙනවා. යේසුස් වහන්සේ මිය ගියා විතරක් නෙමෙයි අපි වෙනුවෙන්. යේසුස් වහන්සේ මැරිලා අපි වෙනුවෙන් මරණය නැගිට්ටා. ඒකෙන් මරණය පරාජය කළා. මරණය කියන දේ පරාජය කළා. අද මිනිස් සංහතියේ විද්‍යාව ලොකු උත්සාහයක් ගන්නවා මේ මරණය කියන එක ජයග්‍රහණය කරන්න කියලා. නමුත් යේසුස් වහන්සේ කිව්වා මා කරේ අදහන්න මල නමුත් ජීවත් වන්නේ කියලා. දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය තුලින් පමණක් සදාකල් ජීවත් වෙන්න පුළුවන් කියන නිගමනය මෙතනදී ඉදිරිපත් වෙනවා. යෝහන් 17 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ කියනවා යේසුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේත් සමග සම්බන්ධතාවය නිසා සදාකාලික ජීවිතය ලැබෙනවා කියලා. යේසුස් වහන්සේ අපිට පොරොන්දු වෙලා තියෙන්නේ සම්පූර්ණත්වයට පත් වෙන ජීවිතයක් ගැන කියලා අපේ අවධානය යොමු කරන්න ඕන. සම්පූර්ණත්වයට පුද්ගලයාව සම්පූර්ණත්වයට පත් කරන ජීවිතයක්. උන්වහන්සේ පිළිගැනීම තුලින්. එතකොට ක්‍රිස්තියානි ජීවිතය කම්මැලි, නීරස දෙයක් නෙවෙයි. උපරිම ජීවිත තෘප්තියක් තුල ජීවිතේ තේරුම හොයාගෙන ජීවත් වීමක්. ඇයි ඔබ පොළවේ ඉන්න කියන ප්‍රශ්නෙට උත්තරය හොයාගෙන ඒ ප්‍රශ්නෙට උත්තරය හොයාගෙන ජීවත් වෙන ජීවිතයක්. ප්‍රායෝගික විදිහට උචිත දෙයක්,
ක්‍රිස්තු ධර්මය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ අපේ ජීවිතවල වැදගත්ම අත්‍යවශ්‍යම කෙනෙක් බවට පත් වෙනවා. උන්වහන්සේ මාර්ගයත් මිනිස් සංහතියට මාර්ගයත් ජීවනයත් සත්‍යයත් වන නිසා.